පින්වතුනි අද දේශනාවේ මාතෘකාව නැවතත් අපි තෝරාගන්නේ මහා මංගල සූත්‍රය අසුරු කරගෙන අද අපිට තියෙන මාතෘකාව මංගල ධර්මයේ වෙන්නේ මජ්ජපානාච සංයමෝ කියන ධර්මයේ තමයි අද අපිට මාතෘකාවක් විදියට තියෙන්නේ මෙහිදී සාකච්ඡා කරන්න. එනම් සුරාවෙහි මත්ද්‍රව්‍ය මත්වතුර පානය කිරීමෙන් වැළකී ඉඳීම, එහි සංවරභාවයක් හික්මීමක් ඇති කර ගැනීම කියන උතුම් ධර්ම කාරණාව මංගල ධර්මයේ තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මං හිතන්නේ මේ වගේ මාතෘකාවක් අපි බොහෝම සංයමයෙන් සහ ඊටාම විමසිල්ලෙන් සාකච්ඡාවට ලක් කළ යුතුයි කියලා මම කල්පනා කරනවා. මොකද හේතුව බොහෝ දෙනෙක් මේ වෙනකොට ඒ මත්ද්‍රව්‍ය මත්වතුර භාවිතාව සම්බන්ධව තිබෙන ආකල්ප විවිධත්වයෙන් යුක්ත නිසා සමහර කෙනෙකුට අනුව ඒ සම්බන්ධව තිබෙන අදහස ඒක සාමාන්‍ය දෙයක්, ඒක එච්චර බලවත් ප්‍රශ්නයක් නෙමෙයි කියන එක, ලොකු දෙයක් නෙමෙයි කියන එක. සමහරුන්ට අනුව මේ ලෝකේ බලගතුම වැරද්දක් වගේ ඒ සාකච්ඡා කරනවා. ආනන්තරීය පාප කර්මයකටත් එහා ගිය වැරද්දක් වගේ, අකුසලයක් වගේ ඒ පිළිබඳව සාකච්ඡා කරනවා, කතා කරනවා. ඒ නිසා බොහෝම විවිධත්වයෙන් යුක්ත අදහස් තමයි මේ මාතෘකාව සම්බන්ධ සාමාන්‍ය ජනමතය තුල තිබෙන්නේ. ඉතින් අපි අද ඔබත් එක්ක කතා කරන්නේ අත් වශයෙන්ම මේ අපේ මතයවත් ජනමතයවත් මගේ පුද්ගලික අදහසවත් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ අපි හැම දෙනාම වන්දනා කරන, ගරු කරන, පුද පූජා පවත්වන, ධර්මය පිළිපදින ඒ ලෞතුරු බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධව අපට වදාළේ කුමක්ද කියන එක ගැන තමයි අපි අද මේ සාකච්ඡාවේදී, මේ දේශනාවේදී අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් අපේ ප්‍රධාන ශික්ෂාපද 5ක් ගිහි බවතුන්ට නිති රකින්න කියලා තථාගත ධර්මයෙහි දේශනා කරනවා. පානාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී, අවසන් වශයෙන් සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී කියලා. දැන් මේ ශික්ෂාපදයෙහි අර්ථය පවා සමහර කෙනෙක් අරගෙන තිබෙන්නේ ටිකක් වරදවාගෙන කියන එක මුලින්ම සිහිපත් කරන්නට ඕන. දැන් ඒ අනුව බොහෝ අය සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී කියන ශික්ෂාපදය අර්ථකථනය කරනවා. අපි දකිනවා සුරාව මද වශයෙන් මධ්‍යම ප්‍රමාණයෙන් ගත්තට කමක් නෑ වගේ අර්ථයක් මජ්ජපමා යන පාලි වචන තුල අන්තර්ගත වෙනවා කියලා. මම ඔබට බොහොම මෙත්සිතින් යෝජනා කරනවා, මජ්ජපමා කියන්නේ මද පමණට හෝ ගානට හෝ ලාවට හෝ නෙමෙයි. මජ්ජ කියලා කියන්නේ මදයට, පමා කියලා කියන්නේ ප්‍රමාදයට. මදයටයි ප්‍රමාදයටයි හේතු වෙන රහමෙරින් වලකිමි කියන එක තමයි ඒ ශික්ෂාපදයේ තේරුම. එහෙම නැතුව මද පමණට ගැනීම නෙමෙයි. එහෙම අදහසක් එතන කියලා නෑ. ඔය බොහෝ දෙනෙක් එය වරදවලා ඉතින් සමහර විට බීලම කරන අර්ථකථනත් වෙන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ දැන් ඒ ශික්ෂාපදය තුලම පෙන්වනවා ඒ ශික්ෂාපදය ආරක්ෂා කරගත්තේ නැතොත් මොකද වෙන්නේ කියලාත් නේ. එකක් මදයටපත් වෙනවා,
මත්ගතියක් ඇති කරගන්නවා තමන්ගේ ජීවිතේ. සුරාව බොන එක්කෙනා දෙවෙනි කාරණේ තමයි එයා මේ ප්‍රමාද වෙනවා. ප්‍රමාද පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ආර්ථික ජීවිතය ගත්තත්, ඉගෙන ගන්න දරුවෙක් නම් අධ්‍යාපනික ජීවිතය ගත්තත්, ආධ්‍යාත්මික ගමනක් යන කෙනෙක් නම් ඒ ආධ්‍යාත්මික ජීවිතය ගත්තත්, කාමභෝගී පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් නම් එහි ඒ ජීවිතය තුළ උනත් ඊටාම ප්‍රමාද වුණු තැනැත්තෙකු බවට පත්වෙනවා කියන එක තමයි එහි අර්ථය වන්නේ. මොකද මදයට පත්තුනාම මත්තුනාම එහි යම්කිසි ආකාරයක උමතුවක් තමන්ගේ මනසේ මේ මත්වතුර නිසා ඇතිවෙන මේ කෙමිකල් වල යම්කිසි ආකාරයක අපේ ඇඟ ඇතුලේ අභ්‍යන්තරිකව ලේ ධාතු ඇතුළු මේ ශරීරයේ යම් යම් කොටස් වල පරිවර්තනයක් වෙනවනේ. ඒ පරිවර්තනයත් එක්ක යම් යම් අංශයන්හි උමතු බවක්, මත් බවක්, පමණට වඩා යමක් හිතෙන සුළු බවක්, හෝ පමණට වඩා අඩුවෙන් යමක් හිතෙන සුළු බවක් ආදී වශයෙන් විවිධ ප්‍රශ්න මත්වතුර පානය කරන අයට උදා වෙනවා කියන එක තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් මම අපේ පින්වත් පිරිසට, තරුණ අයට විතරක් නෙමෙයි, වැඩිහිටි ප්‍රජාවටත් මම යෝජනා කරනවා, ඔබ බොහොම බුද්ධිමත්ව මේ කාරණාව දෙස ඔබේ අවධානය යොමු කරන්නට ඕනේ. මොකද හේතුව අපිට අපේ ජීවිතය ගොඩනගා ගන්න යම්කිසි ආකාරයකට බාධාවක් වෙන දෙයක් තියෙනව නම් අපි ඒවා තේරුම් අරගෙන පුළුවන් තරම් එයින් අයින් වෙන්නනේ අපි උත්සාහ කරන්න ඕනේ. අපිට පේනවා නම් මේක ප්‍රශ්නයක්, මේකෙන් අපිට වෙන්නේ අනර්ථයක්, මේකෙන් අපට වෙන්නේ අයහපතක් කියලා අපට තේරෙනවා නම් ඒක පැහැදිලි නම් මම ඔබට යෝජනා කරනවා ඒ වගේ ඒවා අපි ටික හරි ජීවිතේ අයින් කරගන්නට, වෙනස් කරගන්නට වීරියක්, උත්සාහයක් අප තුළ ඇති කරගත යුතුයි කියන එකයි. එහෙම නැතුව අපිට ගමනක් නැහැ. අර බොහෝ වෙලාවට අපි බලන්න ඕන ඇයි කෙනෙක් මත්වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි පානය කරන තත්ත්වයට පත් වෙන්නේ සමාජයේ. පළවෙනි කාරණය තමයි අපි අර බොහෝ දේවල් වලට වගේම මත්ද්‍රව්‍ය, දුම්වැටි ආදී දේවල් සම්බන්ධ ප්‍රචාරණයේ ගොදුරු වෙලා තියෙනවානේ. ඒ කියන්නේ ප්‍රචාරණය සිද්ධ කරන ඒවයි නිෂ්පාදකයින්ගේ මානසික වහල්ලු බවට අපි දන්නේම නැතුව අපේ සමාජෙපත් වෙනවා. දැන් මම නම් කියන්නේ නැහැ, ඒවා වෙළඳ දැන්වීම වෙන නිසා. දැන් අපිට රෙදි සෝදන සබන් කිව්වොත් අපේ ඔළුවට එනවනේ සබන් කැටවල නම්. සුවඳ සබන්, ලස්සන වෙන සබන් ඔහොම කිව්ව ගමන් එක එක නම් එනවනේ ඔළුවට. ඒ මොකද එච්චරටම අපිට ඒක ඒ ප්‍රචාරණ ආයතන විසින් අපේ ඔළුවට දාලා තියෙනවා. රෙදි සෝදන්නේ නම් මේවයි, දත් මදින්නේ නම් මේවයි, ඇඟේ ගාන්න නම් මේවා, මේ විදියට ඒක දිගින් දිගටම එක වෙළඳ නාමයක් අපි ඉස්සරහට ගෙනල්ලා මැතිරීමේ ප්‍රතිඵලය තමයි අපි අවිඥානිකවම ඒක තමයි හරි එක කියලා තෝරන තත්ත්වයටපත් වෙනවා. දැන් මම විශ්වාස කරන එකක් තමයි ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ බොහෝ දෙනෙක් මත්වතුර සහ දුම්වැටි සම්බන්ධව ඉන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ ප්‍රචාරණ බලවේග විසින් ඇති කරන ලද ඒ ක්‍රියාවලියේ ගොදුරු වෙච්ච අය කියලා. එහෙම නැතුව යථාර්ථයක් විදියට ඒ පිළිබඳව පර්යේෂණ කරලා
බීලා කියලා ලබාගත්තු අවබෝධයකින් මත් වතුර බොන්න පෙළඹුණා කියලා කියන්න අමාරුයි. ඒ කියන්නේ බීපු එක්කෙනෙක් කියන කතාවක්. දැන් මේ විශේෂත්වය තමයි මේ මත් වතුර වෙලෙන්දු හරිම මේ පුදුම එක්තරා විදියකට ගත්තොත් පුදුම භාග්යක් පුදුම ලක් එකක් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් සබන් කැටයක් විකුණන්න ටීවී එකේ ඇඩ් දාන්න වෙනවා. දත් බෙහෙත් එකක් ටියුබ් එකක් විකුණන්න මේ ටීවී එකේ ඇඩ් දාන්න වෙනවා. කෑමක් විකුණන්න ඇඩ් දාන්න වෙනවා. සුරාව විකුණන්න දැන් ලංකාවේ අපිට පේන්නේ නැහනේ ඇඩ් දානවා. ඒ වුණාට වාර්ෂිකව අපිට පේනවා සුරාව බොන අයගේ ප්‍රමාණය බීපු සුරාව ප්‍රමාණය ලීටර් විදියට කෝටි ගණන් ඉක්මවා ගිහින් තියෙනවා. එතකොට ඔබට මේ තේරෙනවා නේද? ඔබට අවබෝධ වෙනවා නේද? එතකොට ඒ ප්‍රචාරණය ඒ කම්පැනි වෙනුවෙන් මිනිස්සුම කරගෙන ගිහිල්ලා තියෙනවා කියන එක. බොන මිනිස්සුම කරලා දීලා තියෙනවා. කම්පැනියට සල්ලිත් දීලා කම්පැනියෙන් විශාල විසකුත් ඇඟට අරගෙන කම්පැනියේ නිෂ්පාදනයට ලොකු ප්‍රචාරණයකුත් මිනිස්සුම දීලා තියෙනවා. ඉතින් එක්තරා විදියකට ගත්තොත් ලෝකයේ බොහෝ මිනිස්සු සමාගම්වල බීර සමාගම්වල වෙනත් මත් වතුර විවිධ නම් වලින් විකුණන නිෂ්පාදනය කරන සමාගම්වල දුම්කොළ සමාගම්වල ඇත්ත වශයෙන්ම ගත්තොත් මානසිකව යටත් වෙච්ච වහල් පිරිසක් බවට පත් වෙලා ඉන්නවා දන්නේම නැතු. ඒගොල්ලෝ දන්නෙත් නෑ එච්චර ලොකු මේ ප්‍රචාරණයක් තමන් විසින් කරලා දීලා ලොකු ගානකුත් හොයලා දීලා අලුත් කස්ටමර්ස්ලත් අඳුන්වලා දීලා ලොකු දෙයක් කරලා දීලා කම්පැනියටත් කියන එක. හැබැයි කල්පනා කරලා බැලුවොත් කම්පැනි එකෙන් අඩුම ඔබට මේ ණයටවත් දීලා තියෙද කියන්නකො. ණයට කිසිම බාර් එකක ණයට අරක්කු දෙනවද? පාන් රාත්තල ණයට ඉල්ල ගන්න පුළුවන්. හාල් කිලෝ එක ණයට ඉල්ල ගන්න පුළුවන්. සමහර වෙලාවට සබන් කැටෙත් පොතට බිල දාන්න කියලා ඉල්ලන් එන්න පුළුවන්. අරක්කු බොන්න පුළුවන්ද චෙක් එකක් දීලා? මත් වතුර බොන්න පුළුවන්ද? මත් වතුර බොන්න පුළුවන්ද දෙන්නම් සල්ලි දෙන්නම් කියලා? බෑනේ. ඒ වෙලෙන්ද කවුරුවක්වත් ඔබ වෙනුවෙන් ඇත්තටම සහනදායී ක්‍රමයක්වත් ආරම්භ කරලා තියනවද? නැහැ. ඔබ ලව්වා ප්‍රචාරණෙත් කරගෙන ඔබටම ඒගොල්ලොන්ගේ නිෂ්පාදනෙත් අලවි කරලා අඩුම තරමින් කිසිම කෙනෙකුට තැබෑරුමකින් මාසයන්තිමට දෙන්නම් කියලාවත් බොන්න පුළුවන් තත්ත්වයක් උදා කරලත් නැහැ. ඒක ඇතුලේ පේන්නේ මට ඔබට කියලා දෙන්න ඕන මොකක්ද? සමහර බාර් නම් එහෙම මාසයන්තිමට ගන්න දෙන තැනුත් තියෙනවා. ඔය ප්‍රධාන මම දන්න රජයේ ටිකක් සේවකයෝ වැඩි වැටුප් ගන්න ලොකු ආයතන කීපයක් තියෙනවා. ඒව ඉස්සරහ තියෙන බාර් වල මම ඔය මරදාන දෙමටගොඩ දිහා මේ වැඩ ඉන්න කාලේ මම හොයාගත්තා මේ ඒගොල්ලෝ මාසේ අන්තිමට ගිහිල්ලා ඒ ආයතනවල ගේට්ටු දෙක මුර කරනවා පඩි ගන්න දවසට. මොකද ඒ අර තුන් වේලටම බීලා යන කට්ටියගෙන් ඒ මුදල් ටික ලබා ගැනීම සඳහා. එහෙම තැනුත් තියෙනවා. නමුත් ලෝකේ සාමාන්‍යයෙන් ඒක කෙරෙන්නේ නැහැ. අන්තිමටම ගත්තොත් ඔබ අවබෝධ කරගන්න අපේ සමාජයේ බොහෝ දෙනෙක් මේ ලෝකවාසී ජනතාව මත් වතුර සමාගම්වල සහ දුම්කොළ සමාගම්වල මානසික වහල්ලු බවට තමයි පත් වෙලා තියෙන්නේ. මම ඔබට බොහොම මිත්‍රශීලීව කල්යාණ මිත්‍රත්වයෙන් යෝජනා කරනවා අපි මේකෙන් කොහොම හරි යම් පාලනයක්වත් හදාගන්න බලමු. 100% මිදෙන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම විශිෂ්ටයි. අඩුම මම ඔබට යෝජනා කරනවා පාලනයක්වත් හදාගමු. මොකද එහෙම නැති වුණොත් දැන් මේ පැතිරෙන භයානක
වසංගතය එක්ක. ඒක අතකින් ගන්න. අපි ගත්තොත් ලංකාව ආර්ථිකමය වශයෙන් විශාල ප්‍රපාතයකට ඇද වැටෙමින් තියෙනවා. මේ කොරෝනා හින්දාම ලංකාව ආර්ථික ප්‍රපාතයකට වැටුණයි කියලා කියන්න තරම් මම මෝඩ නෑ. කොරෝනා වසංගතය නිසා ආර්ථික අර්බුදයේ යම් ප්‍රබල නියෝජනයක් ලංකාවේ තියෙනවා. ඉතුරු ඒවා ඉතින් හොරා කෑම, මංකොල්ල කෑම, වංචාව, බොරුව, දූෂිත බව, පගාව ඔය ආදී හිටපු ඉන්න ආදී වශයෙන් එදා මෙදා තුර අවුරුදු අපි දන්න ඉතිහාසෙ ඉතින් මටත් 40ක් වෙන නිසා මේ 40 අවුරුද්ද තුල සමහරුන්ගේ 50 අවුරුද්ද තුල සමහරුන්ගේ නිදහස ලැබපු දා ඉඳලා පාලන තන්ත්‍රයේත් පරිපාලන ශේෂ්ත්‍රයේත් ඉඳපු පුද්ගලයින්ගේ කටයුතු නිසා අද ලංකාව මහා ආර්ථික අර්බුදයක් අභිමුව ජීවත් වෙනවා. එහි ලොකු අගාධයක් අභියස. හැබැයි මේ වසංගතයත් ලෝකෙට බලපෑවා වගේම ලංකාවටත් විශාල ආර්ථික අර්බුදයක් ගෙනල්ලා තියෙනවා. මං හිතන්නේ පහුගිය අවුරුද්ද දැන් මේ 2020 නිමා වෙනකොට බොහෝ අපේ මෑණිවරුන්ගේ කරේ කරාපු දෙක බෙල්ලේ තිබුණා නම් චේම්පටක් ඒක මාල පොටක් තිබුණා නම් ඒක ඒ විතරකුත් නෙමෙයි තව දරුවන්ගේ කනකර ආභරණ ටික පවා මේ වෙනකොට තියෙන්නේ බැංකුවල. ඒ ඇත්තටම කිව්වොත් මේ ආරක්ෂාවට තියලා නෙමෙයි. ඒ gedara ආර්ථිකය වේගෙන් බිඳ වැටෙමින් තිබෙනවා. මාසෙන් මාසේ ආර්ථිකය කඩා වැටෙද්දී අපේ දෙමව්පියන්ට මව්වරුන්ට පියවරුන්ට සිද්ධ වෙලා තිබෙනවා තමන්ගේ දුවදරුවන්ගේ කනකර ටික උගස් කරලා මාසේ ගත කරන තත්වෙට එන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙවැනි ආර්ථික අහේනියක් තියෙන කාලෙක අපි මත් වතුර මත්ද්‍රව්‍ය දුම්වැටි කියන ඒ භයානක විසෙන් අපි කොන්දේසි විරහිතව වළකින්න ඕනේනේ. කොන්දේසි විරහිතව මෙවැනි ආර්ථික අර්බුදයකදී අපි වගේ රටවල් වල අය වළකින්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ඇත්ත වශයෙන්ම ඉදිරියේ අපේ සමාජ දැක ගන්න ලැබෙයි රෝග බිය ආවා ඊළඟට දුර්භික්ෂ නැත්තම් අපිට අවශ්‍ය කරන ආහාර පාන අහිමිවීම පැවැත්මට අත්‍යවශ්‍ය දේවල් අහිමිවීම කියන දුර්භික්ෂ තත්වය දැන් උදා වෙමින් තියෙනවා. ඊළඟට උද්ගත වෙන්න පුළුවන් දේ මොකක්ද? මිනිස්සු අමනුෂ්‍යව වෙන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි නැතුව හොරකම් කරන, මංකොල්ල කන, මිනිස්සු මරලා දාන, බතේ ඉදෙමින් තිබෙන බත් හට්ටිය උදුරාගෙන දුවන තත්වයක් උදා වෙන්න පුළුවන් සමාජේ. උදා වෙන්න පුළුවන්. ඒ තත්වෙට මිනිස්සුන්ගේ අමනුෂ්‍ය ගති මතුවෙන්නට තියෙන ඉඩකඩ දැන් වේගෙන් පේනවා. මම ඔබට යෝජනා කරනවා මේ තත්වයේදී ගෘහස්ථ ආර්ථිකය පරිහානිය කරා යන්නේක වළක්ව ගන්නට නම් අපේ පින්වත් පිරිස පුළුවන් තරම් රස තෘෂ්ණාව මත පදනම් වෙච්ච කාරණයක් නේ මත් වතුර කියන එක. මත් වතුර කියන එකේ රහක් මොකක් හරි තියෙන හින්දානේ ඔය බොන අය බොන්නේ. ඉතින් ඒ රස තෘෂ්ණාව මම ඔබට යෝජනා කරනවා ටිකක් හරි පාලනය කරගන්න බලන්න කියලා. ටිකක් හරි. දුම් වැටියක් නැතුව බෑයි කියන ඒ මානසික කාරණාවෙන් පුළුවන් තරම් ගැලවෙන්න බලන්න. පුළුවන් තරම්. මොකද නැත්තම් ආර්ථිකය තව තවත් කඩන් වැටිලා ගෘහස්ථ ආර්ථිකය ඔබගේ දරුවොත් එක්ක ඊටාම අසරණ තත්වෙට ඊටාම අවාසනාවන්ත ඉරණමකට පත්වෙන්න පුළුවන්. මේ බොන අයත් එක්ක තරහකටවත් බොන අයත් එක්ක වෛරයකටවත් ඊර්ෂියාවකටවත් ඒගොල්ලෝ විඳින සතුට
අහිමි කරන්න ඕන නැති කරන්න ඕන කියන පහත් චෛතසිකයකින්වත් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ බහුතරයක් දුකට පත් කරලා බහුතරයක් අර්බුදයට ලක් කරලා gedara ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් විතරක් මත්වතුරෙන් සතුටු වෙන තත්වයක් උදා වුණොතින් ඒක කොච්චරනම් පරිහානිකර තත්වයක්ද මොනතරම් පරිහානියක්ද. ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා ඔබ ගැන විතරක් මේ වෙලාවේ හිතන්න එපා. ඔබේ පුද්ගලික සතුට ගැන විතරක් මේ වෙලාවේ හිතන්න එපා. මේ වෙලාවේ පවුලේ හැමෝම ගැන හිතන්න. දරුවා ගැන හිතන්න. පිරිඳ ගැන හිතන්න. ආදරණීය අම්මා තාත්තා ගැන හිතන්න. ඒගොල්ලොන්ට වේලක් කරි කන්ට දෙන්න නම් සල්ලි තියෙන්න ඕන. දැන් සාමාන්‍ය කම්කරුවන්ට බොහෝ වෙලාවට එදා වේල රස්සාව කරගන්න දුෂ්කර තත්වයක් උදා වෙලා තියෙනවා. මාස් පඩි ගන්න අයට නම් සමහර විට පඩියෙන් භාගයක් හරි ඒ ආයතන වලින් දෙනවා කියමුකෝ. හැබැයි පලාතක් වහලා දැම්මොත් එතකොට සිද්ධ වෙන දේ තමයි එදා වේල හම්බ කරගන්න පිරිසට ඊටාම දුෂ්කරයි තමන්ගේ දවසේ වියදම හොයාගන්න එක පවා. ඉතින් ඔබ දන්නේ නැහැ ඔබ ඉන්න පලාත කොයි වෙලේ වහයිද කියලා. මම නම් දකින්නේ ඉදිරි මාස 2-3 වෙනකොට ලංකාව මේ යන පිම්මේ නම් යන්නේ ඊටාම දරුණු අර්බුදයක් අභියස ඉන්නේ වසංගතේ. මට තේරෙන විදියට නම් අපේ විශාල අනතුරකට වසංගතය සම්බන්ධ පාලනයකට නෙමෙයි විශාල ව්‍යාප්තියකට රට තුල ගමන් කරමින් ඉන්නවා. ඒක අපි තේරුම් ගන්න ඕන. නිකන් අපිට ආඩම්බර වෙන්න සතුටු වෙන්න එහෙම කියත හැකි අපි හොඳට පාලනය වෙලා ඉන්නේ කියලා. ඒ වුණාට යථාර්ථයක් විදියට ගත්තොත් අපට පේන දේ තමයි වේගෙන් හැම තැනම මේ වසංගතේ පැතිරෙනවා. එතකොට පලාතෙන් පලාත වහලා දාන්න තියෙන ඉඩ කඩ ඊටාම වැඩි. ඊටාම වැඩි පලාතෙන් පලාත වහන්න තියෙන ඉඩ කඩ. නැවත තත්වය භයානක වෙනකොට. එතකොට මොකද වෙන්නේ? රැකිරක්ෂා නැති වෙනවා. එතකොට දවසේ කීයක් හරි හොයාගත්තු කෙනාට කොච්චර අමාරුද? අර බොරැල්ල, මරදාන ආදී දෙමටගොඩ ආදී ප්‍රදේශවල මිනිස්සු ඉල්ලන්නේ මොකක්දනේ? ඉල්ලන්නේ අපිට ත්‍රිවිල් කෙලෝ ගන්න දෙන්න. අපිට අපේ එදා වේල රස්සාව කරගන්න දෙන්න. PHI මහතුරු ගිහිල්ලා කියන්නේ මොකක්ද? ඔබ එළියට ආවොත් තව රෝගේ වසංගතේ පැතිරේ. දැන් මේ රෝගයයි පැවැත්මයි අතර ලොකු අර්බුදයක තමයි අපේ රට තියෙන්නේ. ඒ නිසා තියෙන සල්ලි ටික නාස්ති කරගන්න එපා. හම්බ කරගන්න එක නාස්ති කරගන්න එපා. ඒකයි මම ඔබට මේ යෝජනා කරන්නේ. දවසට සිගරට් 4ක් කිරුවොත් බලන්න රුපියල් 200ක්. රුපියල් 50ට හම්බුණා. 200ක්. ඒ කියන්නේ මාසෙට ඔබ දන්නේම නැතුව 200 වැඩි කිරීම 30යි කියන්නේ රුපියල් 6000ක් ටොබැකෝ එකට යනවා. සමහර විට ඔබට රුපියල් 5000ක ආධාරය ගන්න රජයෙන් ලබා දෙනවා නම් සහනාධාරයක් මන් දන්නේ නැහැ ඒක දෙනවද නැද්ද කියලා දැන්. එහෙම දෙනවනම් ඒක ගන්න කොච්චර පොලිමේ ඉන්න ඕනද? ඒක ගන්න කොච්චර රණ්ඩු වෙනවද? කී දෙනෙක් පස්සේ යනවද? හැබැයි දන්නේම නැතුව එක ගෙදරක හිටියොත් දවසට සිගරට් 4ක් උරණෙක් කෙනෙක්. එයා නිසා ඒ ගෙදරින් ලංකා දුම්කොළ සමාගමට ටොබැකෝ එකට යනවා රුපියල් 6000ක් මාසෙට. දවසට සිගරට් 4ක් උරණෙක් කෙනෙක් හිටියා. මං ඉල්ලා සිටිනවා ඔබට මේවා බුද්ධිමත්ව අවබෝධ කරගන්න ඕනේවා. අම්මලටත් කියන්නේ මේ බොනවා කී හෙන ඉල්ලුවට මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. කෑ ගැහුවට බැන්නට සාප කරාට මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේවා බුද්ධිමත්ව කල්පනා කරලා ප්‍රඥාවෙන් විසඳ ගන්න තියෙන ප්‍රශ්න. අපි ලොකු අර්බුදයක ඉන්නේ. සාමාන්‍ය කම්කරුව මම දන්නවා හැමෝම නන් නෙමෙයි. බොහෝ කම්කරු දවසට අවමයි
කම්කරු ශ්‍රේණියේ වැඩ කරන අපේ අහිංසක මිනිස්සු ඇත්තටම අහිංසක මිනිස්සු. දවසට රුපියල් 500ක 700ක අතර ප්‍රමාණයක්. සමහරු රුපියල් 1000ක විතර ප්‍රමාණයක මත් වතුර පාවිච්චි කරනවා. ඒකේ බරපතලකම තේරුම් ගන්න. 500ක මත් වතුර දිනකට බිව්වොත් දන්නේම නැතුව ඔබ රුපියල් 15000ක් 500 වැඩි කිරීම 30 කියන්නේ දන්නේම නැතුව රුපියල් 15000ක් බාර් එකට පිරිනමපු අය වෙනවා. මං ඉල්ලා සිටිනවා අපි කොයි රජයෙන් ඉල්ලා සිටියත් අරක්කු බාර් අඩු කරන්න මේවා වහන්න ඒවා මේ ඡන්ද කාලෙට හාමුදුරුවරුන්ගේ ගිහියන්ගේ ඕවට පස්සෙන් යන රැස්වීම් ගාන යන පෙළපාලි ගාන යන මිනිස්සුන්ගේ අහිංසක ප්‍රාර්ථනානේ. මෙයා ආවම මේක නවත්තයි අරයා ආවම මේක නවත්තයි අරගොල්ලෝ නම් බාර් ලයිසන් දෙන එකක් නෑ මේගොල්ලෝ දෙන එකක් නෑ. ඒවා මේ අහිංසක ප්‍රාර්ථනා සිංගිති ප්‍රාර්ථනා. ඇත්තටම කවදාවත් ලංකාවේ එහෙම ඒවා නවතින්නේ නෑ. එලිපිට ලොකු කතා පැවැත්වුවට ඇතුලෙන් එන්නම රෙස්ටොරන්ට් වලට කියලා හරේ බාර් ලයිසන් ප්‍රමාණය වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නෑනේ. ඒ කියන්නේ ලංකාවේ අරක්කු බාර් කවදාවත් වහලදාය එවැනි ධාර්මික රාජ්‍යයක් උදා වේය කියලා නිකන් සුරංගනා ලෝකවල ඉන්න එපා. එහෙම එකක් වෙන්නේ නෑ. දිගින් දිගටම සුපිරි වෙළඳ සැල් ජාලය ඇතුළේ අනික් හැමතැනකමත් මත්ද්‍රව්‍ය මත් වතුර ව්‍යාප්තියක් රට ඇතුලේ සිද්ධ වෙනවා. අපි දන්න අපිට දැනුම් තේරුම් ඇති අවුරුදු 30ක විතර කාලේ ඒකනේ සිද්ධ වුණේ. එකක්වත් අඩුවීම නෙවෙයි. පන්සල් නම් 8000ක් 10000ක් වගේ තියෙයි. 2000 සාමාන්‍යයෙන් 15 14 වගේ වෙනකම් මම දැනුවත්ව හිටියා. අරක්කු බාර් තිබුණා 23000කට වගේ. සෑම වර්ග කිලෝමීටර් 2000කටම මං හිතන්නේ එක අරක්කු බාර් එකක් වෙන්න තියෙනවා ලංකාවේ. ඉතින් ඒ නිසා තවත් ඉදිරියටත් පර්මිට් ප්‍රමාණය වැඩි වෙයි මිසක අඩු වෙයි කියලා බොරු හීන දකින්න එපා. ඒ වෙනුවට මොලේ දියුණු කරගන්න. නුවණ දියුණු කරගන්න. ඇබ්බැහි වෙච්ච අය ඉන්නවා නම් පුළුවන් තරම් ගලව ගන්න බලන්න. අලුත් පිරිසක් මත් වතුරට සහ දුම්බැටි වලට මත්ද්‍රව්‍ය වලට විස සහිත අයිස් කුඩු වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන එක වළක්ව ගන්න පුළුවන් තරම් මොලේ පාදන්න. නුවණ දියුණු කරන්න. එහෙම නැතිව අපේ සමාජය වැටිලා සිටින භයානක අගාධයෙන් ගොඩ එන්න බෑ. ගොඩ එන්න බෑ. මේක තේරුම් ගන්න ඕනේ. මේක අපි නුවණින් විසඳ ගන්න තියෙන දෙයක්. බොහෝ අය මානසිකව වැටුණන් කල්පනා කරන දෙයක් තමයි දැන් මට හිත හදා ගන්න තියෙන එකම ක්‍රමේ මේක විතරයි කියලා. මට ඊයේ කතා කළා මගේ නම්බර් එක හොයාගෙන මෙහි රටට කතා කළා. ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ඉඳලා මහත්තයෙක්. පලාත ප්‍රදේශේ මං කියන්නේ පුද්ගලිකත්ව රකින්න ඕන නිසා. එතුමා මට කතා කරලා අමාරුවෙන් නම්බර් එක හොයාගෙන ඊටාම අහිංසක ඉල්ලීමක් කළේ. මැද පෙරදිග රටක එයාගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවලු. ඒ යාළුවෝ දෙන්නගෙම නෝන මහත්මීන්ලා ලංකාවේ ඉන්නවා. පළවෙනි බබා ලැබිලා දෙන්නටම. හැබැයි මේ යාළුවෝ දෙන්නට ලංකාවට යන්න විදියක් නැහැ. මේ රට වහලා තියෙන නිසා. මේ හොඳට දහම් පුහුණු වෙමින් පින් දහම් කටයුතු කරගෙන බොහොම හොඳට ඉඳපු දැනුගත් මහත්තුරු දෙන්නේ. අද වෙනකොට දිනපතාම මත් වතුර බොන තත්ත්වයට පත් වෙලා තියෙනවා කියන එක මට සිහි කළා. අනේ හාඳුරුනේ පුළුවන් නම් පුංචි හරි මග පෙන්වීමක් කරන්ට කියලා. ඒ තමන්ගේ යාළුවෝ වෙනුවෙන් හිතේ අමාරුවට. ඇත්ත බොහෝ දෙනෙක් හිර වෙලා ඉන්නේ. ලංකාවට යන්න ඕනි අයට යා ගන්න බෑ.
ඒත් මහත්තුරුනි තේරුම් ගන්න ඕන ලංකාවට යන්න බැරි වුණා කියන එක තමන්ගේ කුළුඳුල් දරුවගේ මූණ බලන්ට තාම බැරි වුණා කියන අදහස ඒක තමන්ගේ කුළුඳුල් දරුවා පපුවට තුරුළු කරගන්න බැරි වුණා කියන එක බොන්ට කාරණයක් වෙන්නේ කොහොමද? බීම නිසා ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ කොහොමද? ඔබ හරිනම් මේ වෙලාවේ කල යුත්තේ මොකක්ද? මුළු ලෝකෙම මැද පෙරදිග විතරක් නෙමෙයි මුළු ලෝකෙම රැකියා අනාරක්ෂිත වෙමින් තිබෙනවා. මේ ඇමරිකා එක්සත් ජනපදයේ අපේ මේ නිව්යෝක් වල ඉන්න ස්ටැටන් අයිලන්ඩ් විහාරස්ථානයේ පින්වත් පිරිස අද දායකත්වයේ අරගෙන කටයුතු කරන්නේ. ඒගොල්ලෝ දන්නවා මිලියන ගානකගේ ඇමරිකාවේ රස්සා නැති වෙලා. මිනිස්සු ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. ලෝකෙ පුරා මෙහෙමයි. මැද පෙරදිග කලාපෙත් විශාල පිරිසකට රස්සා නැති වෙලා තියෙනවා. ඉතින් රස්සාවොත් නැති වෙච්ච වෙලාවේ තියෙන සල්ලි ටිකෙන් කොහොම හරි කරන්න ඕනේ ලංකාවට යවලා තමන්ගේ දරුවෝන්ගේ බිරිඳගේ අම්මා තාත්තගේ ජීවිතේ ගොඩනංව ගන්න පොඩ්ඩක් හරි උදව් කරන එකනේ. එහෙම නැතුව ඔබතුමන්ලා මේ වෙලාවේ තියෙන ඉතුරු වෙච්ච කීය හරිත් පාවිච්චි කළා සුරාව බොන්ට ගත්තොත් ඔය ඇත්ත විනාශ වෙලා යයි. ඔය ඇත්තන්ගේ දරුවෝ කොහොමද ජීවත් වෙන්නේ ලංකාවේ? පුළුවන් උදව්වකුයි මේ වෙලාවේ කළ යුත්තේ. එහෙම නැතුව Tamanට හිතේ දුකට කියලා මත් වතුර බීමෙන් හිතේ දුක නිමාවීමක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක සල්ප වේලාවකට මත්වීමක්. ඒ මදයට පත්වීම නිසා ඇතිවෙච්ච සිතුවිල්ලක් විතරයි. එහෙම නැතුව ඒක යථාර්ථයක් නෙමෙයි. මොකද මත්ද්‍රව්‍ය වලින් මත් වතුර වලින් ඇතිවෙන ඒ රසායනික වෙනස්කම් නිසා පුංචි වෙලාවක් සතුටින් ඉන්නවා වෙන්න පුළුවන්. යම්කිසි මනෝ රාජ්‍යයක යම්කිසි කෙනෙක් ඉන්නව වෙන්න පුළුවන්. යම්කිසි සිතුවිල්ලක දිගු වෙලාවක් රැඳෙනවා වෙන්න පුළුවන්. ඒත් මේ මත් වතුර වල තිබෙන ඒ සැර ඉවත් වෙලා ගියාට පස්සේ ඒ කිමිකල් වල සිද්ධ වෙන අපේ ඇතුලේ ඒ වෙනස ක්‍රමක්‍රමයෙන් නිමා වෙලා යනකොට ආපහු අපි පියවි ලෝකෙට එන්න ඕන. ආපහු අපි මහ පොළවේ අලුත් ප්‍රශ්න ටිකකුත් තියෙනවා. කලින් ප්‍රශ්නෙත් තියෙනවා. එහෙනම් ඔබ හොඳට මේව අවබෝධ කරගන්න බලන්න. මේ නොතේරෙන දේවලුත් නෙමෙයි එක අතකින් මේ කියලා දෙන්නේ. මත්ද්‍රව්‍ය මත් වතුර පානය කරන අය ගොඩක් අය හොඳටම දන්න දේ මේ කියලා දෙන්නේ. ඒත් මං ඉල්ලා සිටිනවා ඔබ කොහොම හරි උත්සාහ කරන්න මේ අමාරු කාලෙවත් ජීවිතේම වළකින්න පුළුවන් නම් ලොකු දෙයක්. ඒත් මේ අමාරු කාලෙවත් මේ වසංගතයක් පැතිරෙමින් තිබෙන වෙලාවෙවත් පුළුවන් තරම් මත් වතුර වලින් මත්ද්‍රව්‍ය වලින් අයින් වෙන්න. දැන් මේ රට ගත්තත් මේ ජපානය මේ රටේ ගත්තත් බොහෝ ඒ බොන්න ආදී කටයුතු වලට ඉඩ තියෙන තැන් මම දන්න තරමට රාත්‍රී 11න් පස්සේ වහලා දාන්න කියලා මේ රජය ඉල්ලීම් කළා තියෙනවා. ඒ මොකක්වත් ඉඳ නෙමෙයි. රෝග ව්‍යාප්තිය අඩු කරගන්න. මොකද ඒ ඇත්තෝ දන්නවා මේ රටේ මිනිස්සු ගොඩාක් විනයක් තියෙන මිනිස්සු. එහෙම මේ වමනේ දාන්න පාරේ වැටෙන්න බොන මිනිස්සු මේ රටවල් වල හෝ එහෙම බීලා වාහන පදවගෙන ගිහිල්ලා මේ ජාතිකයෝ අතර නෑ එහෙම විනාශ කරගන්න මිනිස්සු එහෙම හරි අඩුයි. එහෙම ඉන්නවනම් ඒ ඉන්නේ සල්පයක්. ඒත් මේ රටෙත් ඉල්ලීමක් කරලා තිබෙනවා ඒ මත්වතුර පානය කරන ස්ථාන පුළුවන් තරම් වහලා තියන්න කියලා. මොකද හේතුව ඒගොල්ලෝ තර්කානුකූලව ඉදිරිපත් කරන අදහසක්. ඔවුන් කියනවා ඔබ සුරාව බොනකොට ඔබ මුඛ ආවරණය අයින් කරනවා. ඔබ කතා කර තමයි බොහෝ වෙලාවට මත් වතුර බොන්නේ. එතකොට පැයක් විතර මත් වතුර පානය කළොත් කතා කර ඔබට මේ වෛරසය වැළඳිලා තිබුණොත් අනිත් එක්කෙනාට ඉක්මනින්ම ඒ කාලය තුල බෝ වෙන්න පුළුවන්. අනිකට තිබුණොත් ඔබට බෝ වෙන්න පුළුවන්. ඒ වගේ ඊටාම තර්කානුකූල බුද්ධිමත් අදහසක් කියලා ඔවුන් ඉල්ලා සිටිනවා. පුළුවන් තරම් බාහිරව ගිහිල්ලා ඒ මත් වතුර ආදී දේවල් එකතු කරගත්ත
හමුවීම් අවම කරගන්න කියලා. ඔවුන් මිත්‍රශීලීව ඉල්ලීම් තමයි කරන්නේ. දැඩි නීති දාලා අත්අඩංගුවට ගැනීම මේ වගේ දේවල් මේ රටවල් වල කෙරෙන්නේ නැහැ. නමුත් ඔවුන් ඉල්ලීම් කරනවා මේක කරන්න එපා. පුදුමේ කියන්නේ මේකයි. මේ රටවල් වල එහෙම නීති දැම්මේ නැතත් ඒ ඉල්ලීමට 95% මිනිස්සු ඇහුම්කම් දෙනවා. ඒ ඉල්ලීම මත පදනම් වෙලා කටයුතු කරනවා. මොකද එච්චරට විනයක් තියෙනවා. බීපු දවසට වාහනේ අතට ගන්නෑ මෙහි 95%ක් නෙමෙයි 98ක් විතර මිනිස්සු. ඒ හින්දා බීලා රියානතුරු කරගෙන විනාශ වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා. ඔබෙන් ඉල්ලා සිටිනවා මෙත් සිතින් කරුණාවෙන් දයාවෙන් පුළුවන් තරම් මේ தત્ත්වය තේරුම් ගන්න. මුළු ලෝකෙම අවබෝධ කරගෙන තිබෙනවා මේ වසංගත ව්‍යාප්තියට අපි එක්කහුවීම් රංචු ගැසීම් ප්‍රධාන හේතුවක් කියලා. ඉතින් මේ රංචු ගැසීම් වල ප්‍රධාන අරමුණක් තමයි කැම ටිකක් කන එක විතරක් නෙමෙයි මත් වතුර බොන එක. ඉතින් මත් වතුර දීර්ඝ කාලයක් පානය කරපු අයට අද පේනවා මේ වසංගතයේ දරුණු විපාකත් වෙමින් තියෙනවා. දරුණු විපාක. මොකද යම් යම් බෝ නොවන රෝග හැදිලා තියෙනවා නම් මත් වතුර භාවිතය නිසා. ඒගොල්ලෝ සනීප කරගන්න එක ගොඩාක් දුෂ්කර වෙමින් තිබෙනවා. ගොඩාක් දුෂ්කර වෙමින් තිබෙනවා. ඒ නිසායි කියන්නේ ඔබට මේ වසංගත කාලෙවත් මේ කාලෙත් නිම වෙයි. එහෙම එක කාලයක්වත් සදාකාලික නෑනේ. මේ කාලෙත් නිම වෙයි. අඩුම මේ වසංගත කාලෙවත් ඔබ පුළුවන් තරම් ආර්ථික ප්‍රශ්න ගැන හිතලා ඔබේ සෞඛ්‍ය ප්‍රශ්න ගැන හිතලා ඒ වගේම මත් වතුර බිව්වට පස්සේදී සිහි කල්පනාව නැති වුණොතින් මුඛ ආවරණේ නැතුව කතා කරන්න පුළුවන්. යම් යම් තැන්වල හැසිරෙන්න පුළුවන්. යම් යම් පුද්ගලයන්ගේ ළඟින් ඉන්න පුළුවන්. අත් දෙක සෝදන්නේ නැතුව මුහුණ අල්ලන්න, නහය අල්ලන්න, ඇස් අල්ලන්න පුළුවන්. එතකොට එවැනි තත්වයකදී ඔබට මේ වසංගතයේ බෝ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා පුළුවන් තරම් මේ කාලේ මත් වතුරෙන් අයින් වෙන්න. එහෙම බෑයි කියලා જાතියක් නෑනේ. ඕන්නෑ මිසක. අපිට ඔය ගොඩක් ඒවා බෑ නෙමෙයි. ඕන නෑ. ඒකනේ අපේ ප්‍රශ්නේ. ඕන නැතිකම විසින් තමයි අපි මේ අනතුරේ ඉන්නේ. අපි ඕනම ඇබ්බැහියක ඉන්නවා කියන එකේ එක අර්ථයක් තමයි ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න අපිට ඕනකමක් නෑ කියන එක. ඇබ්බැහියකින් ගැලවෙන්න කෙනෙකුට ඕන නම් ඇත්ත වශයෙන්ම ඒකට අවස්ථාව තියෙනවා. අද මට ඊමේල් එකක් යොමු කරලා තිබුණ එක මහත්තයෙක්. ඒ මහත්තයාට මත් වතුරෙන් ගැලවෙන්න ඕනේ සතියක් නැවතිලා භාවනාවක උපදේශනයක ලබා ගනිමින් ඉන්න තැනක් ස්වාමීන් වහන්සේ හොයලා දෙන්න කියලා. මේ මොනරාගල පැත්තේ දුර පළාතක කෙනෙක් මට ඊමේල් එකක් යොමු කරලා තිබුණා. මම ඇත්තටම උත්සාහ කරනවා එතුමට මේ කාලේ කෙසේ වෙතත් ටික දවසක් ගිහිල්ලා හරි ස්ථානයක්. මොකද එහෙම ඕනකමක් තියෙන හින්දා. තමන්ගේ ඇබ්බැහියෙන් තමන්ට ගැලවෙන්න ඕනකම ආවට පස්සේ එතනින් තමයි මතක තියාගන්න. එතනින් තමයි ඔබ නිදහස් වීම ආරම්භයි. ඇතුලෙන් තමයි එන්න ඕන මට මේකෙන් අයින් වෙන්න ඕන කියලා. සමාජ දිගටම පොළඹවයි. යාළුවෝ එන්න කියයි, නෑදෑයෝ එන්න කියයි, හිතවතුන් එන්න කියයි. ඒ වුණත් ඔබගේ මනසේ තියෙනවා නම් උද්‍යෝගයක්, උනන්දුවක් මම මත් වතුරෙන් නිදහස් වෙනවා. මම මේන් පාලනයක් ඇති කර ගන්නවා. මම මෙහි හික්මීමක් ඇති කර ගන්නවා කියලා ඔබට තියෙන අදිෂ්ඨානයක් ඔබට ගැලවෙන්න පුළුවන්. ඔබ දන්නේ නැතුව ඇති සමහර විට ලංකාවේ පර්යේෂණ වලින් හොයාගෙන තියෙන එකක් තමයි ලංකාවේ ඇබ්බැහි වෙච්ච මත්ද්‍රව්‍යයට මත් වතුරට ඇබ්බැහි වෙච්ච අයගෙන් 85ක් 90ක් විතර ප්‍රමාණයක් මානසිකව ඇබ්බැහි වෙච්ච අය තමයි ඉන්නේ. මෙන්ටලි ඇඩික්ටඩ් කියන එක. ෆිසිකලි ඒ කියන්නේ කායිකවම ඇඩික්ට් වෙච්ච අය ඉන්නේ 10ක් 15ක් අතර ප්‍රමාණයක්. මානසික ඇබ්බැහිය තමයි තියෙන්නේ. ඒ නිසා මනසට ඇබ්බැහි වෙච්ච දෙයක් නම් මනසින් ගලව ගන්න වීරිය කරන්න පුළුවන්. අර ඇඟටම ඇබ්බැහි වෙච්ච දෙයක් නම්
අන්න ඒගොල්ලෝ යම් කිසි ආකාරයකට ඖෂධීය ප්‍රතිකාර වෛද්‍යවරුන්ගෙන් ලබා ගන්න ඕනේ. අනිත් අයට තියෙන ඉතින් ඕනකමක් ඇති කරගන්න එක. මම මේකෙන් නිදහස් වෙන්න ඕන. මේකෙන් මට පිරිහීමක් වෙලා තියෙන්නේ. මගේ සල්ලි පිරිහිලා, ධනය පිරිහිලා, මගේ සෞඛ්‍ය පිරිහිලා, මගේ පෞල් ජීවිතේ කඩාකප්පල් වෙමින් තියෙනවා. මට සතුට නැති වෙමින් තියෙනවා. මම මගේ ජීවිතේ බොහෝ දේවල් අහිමි කරගෙන තියෙනවා. මං ගැන කවුරුත් විශ්වාස කරන්නේ නැති මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේක තේරුම් ගන්න. මේක හොඳට අවබෝධ කරගන්න. මොකද මම මේක කියන්නේ මේ මත් වතුරයි දුම් වැටි නිසා වෙච්ච විනාශයට වඩා විනාශයක් 2000න් පස්සේ ඉපදිච්ච પરම්පරාව සිද්ධ කරගනිමින් තිබෙනවා අයිස් සහ අනිකුත් හැරොයින් ආදී මත්ද්‍රව්‍ය නිසා. දැන් 2000ට කලින් પરම්පරාව ඇත්ත වශයෙන්ම කිව්වොත් මත් වතුර බිබී යම් කාලයක් හරි ජීවිතය අල්ලගෙන ගියානේ. හැබැයි අයිස් කියන මත්ද්‍රව්‍ය ඉතාම විස සහිත මත්ද්‍රව්‍යයක්. එයට අද පිරිමි දරුවෝ විතරක් නෙමෙයි, ලංකාවෙත් ලෝකෙත් බොහෝ ගෑනු දරුවොත් ගොදුරු වෙලා තියෙනවා. මොකද මේ මත්ද්‍රව්‍ය පිළිබඳව පර්යේෂණ කරපු අය, ඒ වෛද්‍යවරු මට තොරතුරු කියලා තියෙනවා. ඒ අයිස් කියන මත්ද්‍රව්‍ය බීලා ඉන්නකොට බීපු කෙනා විසින් කිව්වේ නැතොත් කෙනෙකුට බලලා හොයාගන්න බෑ කියලා ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඉන්නේ කියලා. එච්චරටම ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි කළා සාමාන්‍ය දුවෙක් විදියට පුතෙක් විදියට ගෙදර අම්මා තාත්තෙක් ඉන්න පුළුවන් යා. දන්නේ නැහැ. හැබැයි අවුරුද්දක් දෙකක් එක දිගට අයිස් කියන මත්ද්‍රව්‍ය පාවිච්චි කළොත් එයාගේ මේ දත් එහෙම කෑලි කෑලි කැඩි කැඩි යන්න පටන් ගන්නවා. නියපොතු ගැලවිලා හැලිලා යනවා, එයා දන්නෙත් නැහැ. තුවාලයක් එහෙම කසන්න ගත්තොත් ඇටකට්ටට යනකම්ම කසන්න පුළුවන්. එයා දන්නෙත් නැහැ. එච්චරට ඒ මත්ද්‍රව්‍ය, අයිස් කියන මත්ද්‍රව්‍ය එච්චරට භයානකයි. තාත්තෙක් මත් වතුරට ඇබ්බැහි වෙලා ඉන්නකොට පුතෙක් හෝ දුවෙක් අම්මා කෙනෙක් දිනපතා මත් වතුර බොන්න ඇබ්බැහි වෙලා නම් පුතෙක් හෝ දුවෙක් අයිස් වැනි දරුණු මත්ද්‍රව්‍යයකට ගොදුරු වෙලා ඉන්නවා කියන එක හොයාගන්නවත් හම්බෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඒක හොඳට තේරුම් ගන්න. දැන් 31 වෙනිදා වෙනකොට බොහෝ අය හිතන එකක්නේ, බොන්න ඕන, අවුරුද්දක් ඉවරයි, අලුත් අවුරුද්දකුත් ලබනවා. මං යෝජනා කරනවා මේ අවුරුද්ද අපිට නිමා කරන්නේ සතුටක් තිබිච්ච අවුරුද්දක් විදිහටද? මොන මිනිහටද මේ අවුරුද්දේ හරි ගියේ? ඔය ලොකු කම්පැනි ටිකකට නම් හරි ගියා. Amazon එකට, Alibaba එකට, Facebook එකට, Zoom එකට, ඒ කට්ටියන්ට නම් හරි ගියා. ඒක ඇත්ත. තවත් එහෙම හරි ගියපු ප්‍රධාන පෙළේ කම්පැනි ටිකක් ලෝකෙත් තියෙනවා. ලංකාවෙත් එහෙම කීප දෙනෙක් ඇති. එක රටවල් වල. හැබැයි මම ඔබට යෝජනා කරනවා බොහෝ අයට වැරදුණු අවුරුද්දක්. හැමෝගෙම ජීවිත වෙනස් වෙච්ච අවුරුද්දක්. මේ ඉවර කරන්න. මේකේ බිබී මොනව සමරන්නද? බිබී මොනව සමරන්නද? ආයේ උදා වෙන්න යන අලුත් අවුරුද්ද ගැන මොකද්ද තියෙන බලාපොරොත්තුව කියන්නේ? මොකද්ද බලාපොරොත්තුව? වසංගතේ ඉවර වෙයි කියලා බලාපොරොත්තුවක සේයාවක්ක් තියෙනවා. හරිහමම් බේතක් නිර්මාණය වෙලා ආවිල්ලා ලෝකෙ නිට්ටාවට සුවපත් වෙයි කියලා සේයාවක්ක් තියෙනවා. යන්තම් එන්නතක් දීගෙන එනකොට අලුත් වෛරස් ප්‍රභේදයක් මතුවෙනවා. ඒ කියන්නේ වෛරසයේ විසින්ම එයාගේ පැවැත්මට දේවල් හදාගනිමින් තියෙනවා. ඒ කියන්නේ ඉදිරි අවුරුද්දත් බොහෝ වෙලාවට 2021ත් අපිට මේ වෛරස් එක්කම තමයි ගත කරන්න වෙන්නේ. ආර්ථික කඩාවැටි, රටවල් වල අර්බුද, කැරලි කෝලහල, ප්‍රශ්න, රණ්ඩු මේ මැද තමයි යන්න වෙන්නේ. ලංකාව නම් අනිවාර්යෙන් ඒ විදිහට තමයි ඉදිරි අවුරුද්ද යන්නේ කියන එක පැහැදිලි. ඒක මොලයක් තියෙන ඔක්කොටම පේනවා. සතුට හෝ සාමය නෙමෙයි ඉස්සරහට එන්න යන්නේ කියලා. ප්‍රශ්න, දුක, වේදනා. ඉතින් බිබී මොනව කරන්නද?
බිහිලා තව ටිකක් විනාශයකට යන්නද? මං ඉල්ලා සිටිනවා බොහොම ආදරෙන් බොහොම කරුණාවෙන් අපේ රටේ ජනතාවගෙන් අපි මේ වෙලාවේ බුද්ධිමත් හැසිරෙන්න ඕනේ. අඩුම රට සමාජයේ ඒවා පැත්තකින් තියන්න. තමන් ගැනවත් හිතලා. තමන්ගේ දරුවෝ ගැන හිතලා. තමන්ගේ පවුලේ අය ගැන හිතලා. පුළුවන් තරම් මේ මත් වතුරෙන් මත්ද්‍රව්‍යෙන් වළකින්න බලන්න. පුංචි අවුරුදු 15 18 වෙච්ච දරුවෝ ටික, දුවාලා ටික, පුතාලා ටික පුළුවන් තරම් මේ අයිස් කියන මත්ද්‍රව්‍යෙන් බේරගන්න බලන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒකට තියෙන්නේ සිහි කල්පනාවෙන් තමන්ගේ දරුවොත් එක්ක කටයුතු කරන එක. නැතුව ඉතින් දරුවෝ කොතෙන්ට ගිහිල්ලාද මොන විනාශයට ගිහිල්ලාද කියලා කොහොමද හොයාගන්නේ? ඒකට අම්මා තාත්තට සිහි කල්පනාව තියෙන්න ඕන. ඒක අවබෝධ කරගන්න. ඒක නුවණින් තේරුම් ගන්නට කියලා මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ඉතින් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් නත්තලටත් බොණ්ඩ බැරි වුණා. දැන් 31 වෙනිදටත් බොණ්ඩ නැති කරන්නද දන්නේ මේ හාමුදුරුවෝ මේ කියවන්නේ කියලා. එහෙම හිතෙන්න පුළුවන්. මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. මේ සම්පූර්ණයෙන්ම මම මේ පැයකට ආසන්න කාලයක් ඔබත් එක්ක කතා කරන්නේ ඔබේ ප්‍රශ්නේ. ඔබේ දුවදරුවන්ගේ ප්‍රශ්නේ. ඔබේ පරම්පරාවේ අනාගතය සම්බන්ධ ප්‍රශ්නේ. මේක මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට තීන්දුව කරන්න දෙන්න එපා. අපේ දරුවන්ගේ අපේ ශිෂ්‍යයින්ගේ අනාගතය තීන්දුව කරන්න ඕනි අඩුම අපි මැදිහත් වෙලා. කාටවත් මමයේ මගේය කියලා පුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විහඤ්ඤති එහෙම සදාකාලිකව කවුරුවත් බේර ගන්නවත් තියා ගන්නවත් රැක ගන්නවත් බෑ. ඒක පරමාර්ථ ධර්මය අපි දන්නවා. නමුත් යටත් පිරිසෙන් අපි උත්සාහයක් දරන්න ඕනනේ. අපි වීරියක් දරන්න ඕනනේ. අපේ ගාව හැදෙන වැඩෙන ළමයි ටික පුළුවන් තරම් මේ විපතින් හරි බේර ගන්න. නේ? අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මේ විපතින්වත් අපේ ඊළඟ පරම්පරාව බේර ගන්න. ඒකයි මම ඔබට මේ උදෑසන ලංකාවේ පින්වත් පිරිසට ලෝකවාසී සමහර අයට සන්ධ්‍යායාමේ මේ දේශනාව තුල අවධාරණය කරන්නේ කොමාරි ඔබ උත්සාහ කරන්න මත් වතුරෙන් අයින් වෙන්න. මත්ද්‍රව්‍යෙන් අයින් වෙන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මජ්ජපානාච සංයමෝ මත් වතුරෙහි මත්ද්‍රව්‍යෙහි රහමෙර පානයෙහි යම්කිසි කෙනෙක් හික්මුණොත් සංවර වුණොත් හැදියාවක් ඇති කරගත්තොත් ඒ පිළිබඳව විනයක් සහිත කෙනෙකු බවට පත් වුණොත් ඒ ඇත්ත උතුම් මංගල ධර්මයක් පුහුණු වෙනවා කියලා. ඒක මෙලොවට විතරක් නෙමෙයි. ඒක පරලෝක ජීවිතයටත් හේතුවක් නේ. මත් වතුර මත්ද්‍රව්‍ය බීලා මිය යන අය බොහොම නුවණින් තොරව සසරේ උපදිනවා කියලානේ බුදුදහම කියන්නේ. බුදුදහම එහෙම කියන්නේ. නුවණින් තොරව උපදිනවා කියලා. අඥානයෝ වෙලා උපදිනවා කියලා. කෙලතොළු වෙලා උපදිනවා කියලා. එහෙම තියෙනවා ධර්මයේ. තියෙන හින්දා කියන්නේ. ඉතින් අපි ඊළඟ භවය ගැන උපදින්නේ මෙහෙමමයි කියලා කියන්න චුතුපපාත ඥානය මට නැති වුණාට අපිට බුදුහාමුදුරුවෝ ගැන විශ්වාසයිනේ. ඉතින් බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ කවුරු හරි කෙනෙක් දිගටම සුරාව බීලා මිය ගියොත් ඒ ඇත්තා අඥානව අනුවණව කෙලතොළුව උපදින්න පුළුවන් කියලා කිව්වොත් ඒක දේශනා කරලා තියෙන නිසා ඉතින් අපි බෞද්ධයෝ විදියට ඒක ඉතින් මේ ලෝකෙදි බැලුවත් පේනවනේ. බොන්න නුවණ පිරිහෙනවා කියන එක. ඉතින් එතකොට සසරට වෙන දේ ගැන හරියටම ගාන හදා ගන්න පුළුවන් නේ. ආය සැක කරන්න දෙයක් නැහැ. මේ ලෝකෙදිම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම හිතාගත හැකි ඊළඟ ආත්මෙට මොකද වෙන්නේ කියලා. නුවණක් දියුණු කරගන්න බෑනේ. ඒ හින්දා මේ ආත්මේ පුළුවන් තරම් රහමෙර පානයෙන් මද්ද්‍රව්‍ය දුම්මැටි භාවිතයෙන් පුළුවන් තරම් වැළකීලා පුළුවන් තරම් පාලනයක් හදාගෙන ඒවයි හික්මීමක් හදාගෙන මම යෝජනා කරනවා නුවණ දියුණු කරගන්න. නුවණ නැති වුණොත් අපි තව රැවටෙයි. තව ආයෙත් අපිව රවට්ටන්න ලේසි වෙයි. ඊළඟ අපි රැවටෙයි. මේ ආත්මේ පුරාමත් දැන් පුළුවන් තරම් රැවටිලා ඉවරයිනේ. ඒ හින්දා මම ඔබට යෝජනා කරන්නේ ඒකයි. ඔබ බොහෝම හොඳින් මේව අවබෝධ කරගන්න කියලා. ඥානය දියුණු කරගන්න බාධකයක් අපිට මත්ද්‍රව්‍ය මත් වතුර. ඔය සමහර අය කියනවා අර සරකානි සූත්‍රයේ උපුටා දක්වලා
බීලත් සෝතාපන්න වෙන්න පුළුවන් කියලා. එහෙම එකක් සරකානි සූත්‍රේ නෑ. සරකානි සූත්‍රයේ තියෙන සරකානි ශාක්‍යයා බීලා තියෙනවා කලින්. පස්සේ එයා අන්තිම කාලෙදි සුරාවත් අතෑරලා තියෙනවා. ඊට පස්සේ එයාගේ නුවණ දියුණු වෙලා සෝතාපන්න ඵලයටපත් වෙලා මිය ගියාය කියලා තමයි සරකානි සූත්‍රයේ තියෙන්නේ. ඉතින් මුලින් බීලා තියෙනවා ඒක ඇත්ත. පස්සේ එයා ඒ සිල්පදෙත් රැකලා තියෙනවා. ඉතින් ඒවා අපිට ඕනෑ විදියට අර්ථකථනය කරනවා වෙනුවට අපි බුද්ධ වචනය හරියටම සූත්‍රයේ තියෙන විදියටම බැලුවා නම් නුවණින් අපිට පේනවා මේක කියලා තියෙන්නේ පෙර බීලා තියෙනවා. පසු කාලයේදී එයා සුරාවෙනුත් අයින් වෙලා තියෙනවා. පසුව ඔහු ඒ ධර්මය අවබෝධ කරගෙන සෝතාපන්න වෙලා මිය පරලෝ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ දේශනාවේ තියෙන්නේ. එහෙම නැතුව බිබී සෝතාපන්න වෙන්න පුළුවන්ය, බිබී රහත් වෙන්න නිවන් දකින්න පුළුවන්ය කියලා තේරවාදී බුද්ධ ධර්ම නම් කොතනකවත් මට හම්බ වෙලා නැහැ. ඒ නිසා ඔබ උත්සාහ කරන්න මේක තේරුම් ගන්න. අවබෝධ කරගන්න. මෙලොවට පරිහානියක් වෙන, පරලොවටත් පරිහානියක් වෙන, අපි කාටත් විපතක් වෙන මේ ආන්තික ලෙස මත්වීම, මත්ද්‍රව්‍ය මත්වතුරට ලොල් වෙලා පරිහානියකට යෑම වළක්ව ගන්නට තමයි අද මහා මංගල සූත්‍රයේ මේ ධර්ම පාඨයෙන් ඔබට සිහිපත් කරන්නට යෙදුනේ. ඔබට සිහිපත් කරන්නට යෙදුනේ මේ ධර්ම කාරණා කොටස්. ගොඩාක් ඒවා මම සමාජීය කාරණා කතා කළේ ධර්ම මාතෘකාවට අනුගතව. ඉතින් ඊතුරු ඒවා ඔබ දන්නවනේ නේද? බොන අයගේ ජීවිතේ අනාරක්ෂිතයි. සිංහලවාද සූත්‍රයේ තියෙන්නේ දේපල අනාරක්ෂිතයි, දරුවෝ අනාරක්ෂිතයි, ආර්ථිකය අනාරක්ෂිතයි, පෞල් ජීවිතේ අනාරක්ෂිතයි. විශ්වාසෙ නැති වෙනවා. ඔය ඔක්කොම ටික ඔබට පුංචි කාලේ ඉඳලම ඇහිච්චා. සමහර වෙලාවට මට හිතෙනවා මේවා ගැන අහලත් වැඩි වෙලාද සමහරු මේවා දැන් පොඩ්ඩක්වත් නුවණින් කල්පනා කරන්නේ නැත්තේ කියලා. ඊට අමතරව මම යමක් යෝජනා කරන්න කැමතියි. ඒ තමයි හොඳ පෞල් ජීවිතයකට පදනම ආදරය, කරුණාව බව අම්මලා තේරුම් ගන්න. අම්මලා ගේ ඇතුලේ ආදරය, කරුණාව, ගෞරවය, බලා ගැනීම, සෙනෙහස ඒ ගේ ඇතුලේ බලවත් කරනවා නම් කොන් කිරීම, නොසලකා හැරීම, වෙන් කරලා දැක්වීම, ගණන් නොගෙන ඉඳීම, උද්දච්ච මානසිකත්වයෙන් තනි තීන්දුව తీරන ගන්න අය බවට පත්වීම කියන අයහපත් හැසිරීම නිසාත් සමහර අය දිගින් දිගටම මත් වතුරට මත්ද්‍රව්‍යයට ගමන් කරමින් ඉන්නවා. මොකද ඒගොල්ලෝ යම්කිසි ආකාරයකට ද්වේෂයක් ඇති කරගෙන තමන් අනිත් අයට රිදවන්න පුළුවන් ක්‍රමයක් ලෙසත් එතෙන්ට යනවා. ඒ නිසා gedara ආදරේ තියෙන්න ඕනේ. කරුණාවන්තකම තියෙන්න ඕනේ. බලා ගන්න ඕනේ. එකිනෙකාට සෙනෙහස දක්වන්න ඕනේ. ලෞකික ජීවිතනේ ගෙවන්නේ. ඒ ගෙවන ලෞකික ජීවිතේ යම්කිසි විනයක් හික්මීමක් ඇතුව ඊට අදාළ ආචාර ධර්මත් එක්ක ජීවත් වෙන්න ඕනේ. බොනවා කියන එක මතම 100%ක්ම කොන් කරලා විනාශ කළා දාන්නත් එපාගේ ඇතුලේ. එහෙම කරන්නත් එපා. බොන කෙනා වුණත් ආදරෙන් කරුණාවෙන් කතා කරලා බේරගන්න පුළුවන් අයත් ඉන්නවා. බේරගන්න බැරි අයත් ඉන්නවා. ඉතින් ඒකට මොකද කරන්නේ? බේරගන්න බැරි කෙනෙක් ඉන්නවා කියලා හැමදාම රණ්ඩුනා කියලා මුකුත් වෙන්නේ නැහනේ. ඉතුරු සිල් ටික හරි රකින්න එක ගැන සන්තෝෂ වෙන්න. හැබැයි මං ඒ වගේ තාත්තලටත් යෝජනා කරනවා දිනපතා බොන කෙනෙක් නම් ඒක සතියකට දවසක් කරගන්න පුළුවන්. සතියකට දවසක් බොන කෙනෙක් නම් ඒක තව ටිකක් අඩු කරලා සති දෙකකට දවසක් කරගන්නත් පුළුවන්. සති දෙකෙන් දෙකට බොන කෙනෙකුට ඒක මාසෙකට දවසක් කරගන්න පුළුවන්. මේ විදිහට අඩු කරන්න පුළුවන් පියවරෙන් පියවර. එහෙම හරි පුහුණු වෙන්න. ටික ටික. එතකොට දැන් බිව්වත් නේ දැන් අපි කියමුකෝ බොන එක නවත්ත ගන්නම බෑයි කියලා. ඒකෙත් පුළුවන් ආචාර ධර්ම තියාගන්න. බොන්නේ කොච්චරද? අඩිය පේන කම්ම බොනවද? බෝතලේ කට ගහගෙන ලෝකේ තියෙන අන්තිම අරක්කු බෝතලේ වගේ බොනවද? නේ? නැත්තම් ඒකෙත් විනයක් හදා ගන්නවද? විනයක් ඇතුවවත් බොන්න එපා. ඒක තමයි බුද්ධ ධර්ම කියන්නේ. නමුත් නවත්තන්නෙම නැත්තම් මොකද කරන්නේ? ඒකෙත් ආචාර ධර්මයක් හදා ගන්න. අඩුම බීලා අනුන්ට වද දෙන්නේ නැහැ කියන තැනටවත් එන්න.
වාහන එලවලා තමනුත් මැරිලා අනුනුත් මරා ගන්නේ නැහැ කියන තැනට එන්න. එතෙන්ටවත් එන්න. ඒකත් ලොකු දෙයක්නේ. බොන එක 100% නවත්ත ගන්න බැරි වුණත් ඒ පැත්තත් හිතන්න. මේ ඔක්කොම බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් ඔබට යෝජනා කරන්නට යෙදුනේ. ඉතින් අපි සතුටු වෙනවා අද දවසේ මේ පින්කම මේ කාලීනව සමාජයට ප්‍රයෝජනවත් වෙන මේ කරුණ සාකච්ඡා කරන්නට හොඳයි. වසර අවසාන වෙන්නත් බොහොම ටික දවසක් නිසා තියෙන්නේ. මේ දේශනාව අපේ නිව්යෝක් දායක පිරිස අපේ ස්ටැටන් අයිලන්ඩ් විහාරස්ථානයේ අපේ කල්යාණ මිත්‍ර සායින් වහන්සේ කොණ්ඩඤ්ඤ ලොකු හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ අනිකුත් මහා සංඝරත්නය මාසික පෝය වැඩසටහන සිල් වැඩසටහන වෙනුවෙන් මේ දායක පිරිසට පවරලා තියෙනවා අද සන්ධ්‍යා යාමේ දේශනාව. ඒ අනුව මදු සහ මනෝජ් ගුණවර්ධන මහත්ම මහත්මීන් තමයි එයත් අංගේ ඊටාම හිතවත් ඥාතිවර පවුලක් වන අපේ විනිපෙග් නුවර පදිංචි අපේ අනුරුද්ධ මැතිතුමත් එම මෞතුමියත් මාර්ගයෙන් අපිට ආරාධනා කටයුතු සිද්ධ කළේ. ඊට අමතරව දායක වුණා දීප්ති ඈපා ලියනගේ මහත්මයාත්, පෝසිත පියතිලක මහත්මයාත්, ඒ වගේම චානක පෙරේරා මහත්මයාත් මේ පින්කමට දායක වුණා. රැස් කරගන්ට යෙදුණු සියලුම පින් කුසල් වසර 4කට පෙර දෙසැම්බර් 23 වන දින මියගිය ආදරණීය මෞතුමිය ඥානවතී කුමාරසිංහ මාතාවටත්, ඒ වගේම රෙජි ගුණවර්ධන මහත්මයාණන්ට, පියාණන්ට, කුසුමා ගුණවර්ධන මෞතුමියට වගේම අනෙකුත් දීප්ති ඈපා ලියනගේ මහත්මිය නමින් මියගිය ජේම්ස් ඈපා ලියනගේ පියාණන් වහන්සේ දෙසැම්බර් 25 වෙනිදාට අවුරුදු 13ක් වෙනවා. එතුමියටත් ඒ වගේම සෝමලතා ඈපා ලියනගේ මාතාවටත්, පෝෂිත මහත්මාණන්ගේ ආදරණීය දෙමව්පියන් සහ සහෝදරයින් දෙපළටත්, චානක පෙරේරා මහත්මයාගේ පියසීලි රණතුංග ආදරණීය අත්තම්මා ඇතුළු කොට මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් අපිට මේ පින් කුසල් කරගන්නට උපකාර කරන්නේ මා මේ කාලේ වැඩ සිටින ජපානයේ ෆුජි සුගත සෙනසුනේහි පූජනීය අපේ සුදම්ම පඬිත් ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ නමින් මියගිය ආදරණීය පියාණන් ඇතුළු කොට සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ වසංගතය නිසා ලෝකේ පුරා මියගිය සියලුම දෙනාටත් මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මියගිය අපගේ සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වී උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවිවරු පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, වැල්ම ශක්තිය අපේ කොණ්ඩඤ්ඤ නායක ස්වාමින් වහන්සේ ඇතුළු ස්ටැටන් අයිලන්ඩ් විහාරස්ථානයේ පූජනීය මහා සංඝ රත්නයටත්, ඉහත දායකත්වය ගන්නට යෙදුන පින්වත් දායක පිරිසට සහ ඒ පවුල්වල හැම දෙනාටමත්, උදව් උපකාර කරපු හැම දෙනාටමත්, අප වැඩ සිටින මේ ෆුජි සුගත සෙනසුනේ පූජනීය මහා සංඝ රත්නයට වගේම සියලු දෙනාටමත්, ඔබ අප හැම දෙනාටමත්, ලංකා වාසීන්ටත් ලෝක වාසීන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. දෙවිවරු මේ පින් අනුමෝදන් වී අමා මහ නිවනින් සැනසීමම උදා කර ගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂයින්ගේ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා. ඊ타ම ඉක්මන් භවයකදී හෝ මේ භවයේ නිමා වෙන්නට පෙර හෝ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් නිවි සැනසෙන්නට අපි හැම දිනාටම මේ පින් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. හැම දිනාටම තුනුරුවන් සරණින් යහපතක්ම උදා වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව උදා වේවා.